साधु 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदम् धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කකුධං විලසන්තං ව දේව දේවං නරාසභං රත්හියං පටිපඤ්ඤන්තං කෝදිස්වානප්පසීදති තමන්ධකාරං නාසිත්වා සන්තාරිත්වා බහුං ජනං ඥානාලෝකේන ජෝතන්තං කෝදිස්වානප්පසීදති වසීසත සහස්සේහි නියන්තං ලෝකනායකං උද්ධරන්තං බහු සත්තේ කෝදිස්වානප්පසීදති ආහන්තං ධම්ම භේරින් මද්දන්තං තිත්තියේ ගනේ සීහනාදං විනදන්තං කෝදිස්වානප්පසීදති යාවතා බ්‍රහ්ම ලෝකතෝ ආගන්්වාන සබ්‍රහ්මකා පුච්ඡන්ති නිපුනේ පඤ්හේ කෝදිස්වානප්පසීදති යස්සංජලින් කරිත්වාන ආයාචන්ති සදේවකා තේන පුඤ්ඤං අනුභොන්ති කෝදිස්වානප්පසීදති සම්බේ ජනා සමාගන්්වා සම්පවාරෙන්ති චක්ඛුමං නවිකම්පති අද්ධිට්ඨෝ කෝදිස්වානප්පසීදති නගරං පවිසතෝ යස්ස රවන්ති භේරියෝ බහු විනදන්ති ගජාමත්තා කෝදිස්වානප්පසීදති වීථියා ගච්ඡතෝ යස්ස සම්භාසා ජෝතතේ සදා අම්භුනන්තා සමාහොන්ති කෝදිස්වානප්පසීදති ව්‍යාහරන්තස්ස බුද්ධස්ස චක්කවාලම්පි සුය්‍යති සම්මේ සත්තේ විඤ්ඤාපේති කෝදිස්වානප්පසීදති අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන්ලොවට තිලකයක් වූ ශාක්‍ය කුලෙහි උපන් මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ලෙස අප හැම දෙනාම අදවන් දිනක මෙවන් මොහොතක ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපා සෙවණේ බුදුසුව විඳින වාසනාවන්තම නිමේෂයක් මෙලෙසින් උදාපත් කරගත්තා.
උපන් මිනිසෙකුට ලැබෙන වාසනාවන් අතර ඉහළම වාසනාව තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියන මේ වචනය මුවින් මුමුණන්නට ලැබීම. අර්ථය හදවතින් සම්මර්ෂණය කරමින් ධම්මං සරණං ගච්ඡාමි කියන මේ ප්‍රතිඥාව ලබා දෙන්නට අවස්ථාව හිමිවීම. සංඝං සරණං ගච්ඡාමි කියන මේ වචනය ප්‍රකාශ කරන්නට අවස්ථාව සැලසීම. තිසරණයේ පිහිටන්නට අවස්ථාව සැලසීම තමයි අපි හැම දෙනාම මේ ජීවිතයේ ලැබූ සුවිශාලම වාසනාව. මොන තැනක හිටියත් කොයි රටක හිටියත් බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබූ ශ්‍රාවකයා වාසනාවන්ත කෙනෙක්. ඉපිද මෙරි මෙරි යන සසර ගමනක බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ කලාතුරකින්ම අවස්ථාවකදී පමණයි. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච වෙලාවේ මිනිස් ජීවිතයක ළඟා කරගත හැකි උසස්ම අර්ථය තමයි ධර්මාවබෝධය ලැබීම. අෂ්ට දුෂ්ටක්ෂණයන්ගෙන් වැළකුණ මොහොතකයි අපි මේ වෙලාවේ කල් ගෙවන්නේ. තිරිසන් ලෝකයෙන් බේරිලා, නිරයෙන් බේරිලා, പ്രേත ලෝකයෙන් බේරිලා, දීර්ඝායුෂ බ්‍රහ්ම ලෝක හේවත් අසඤ්ඤ සත්ත්ව සහ අරූපාවචර බ්‍රහ්ම ලෝකවල නොම ඉපිද ඈත ප්‍රත්‍යන්ත දේශයක උපදින්නේ නැතුව මිත්‍යා දෘෂ්ටික නොවි, අන්ධගොළු බිහිරි නොවි, එවැගේම සිහිය නුවණ යෝනිසෝ මනසිකාරය ශ්‍රද්ධා සම්පත්තිය ඇතුව ඉපදිච්ච මොහොතක්. මෙවන් අවස්ථාවන් මුළු සසර ගමනටම අතැංගිලි තරමටත් වඩා ඊටාම දුර්ලභයි. හැබැයි මේ ගැන කාටත් ඇති වැටහීම බොහෝම ස්වල්පයි. මිනිස් ජීවිතයේ වටිනාකම නොමහඳුනා, බුදුපතක වටිනාකම නොමහඳුනා සසර දුක් තේරුම් ගන්නට අමාරුයි. සසර දුක් අවබෝධ නොකර සසර ගමනින් අත මිදීම පිළිබඳ අදහස් ඇති කර ගැනීම අපහසුයි. සසර දුක් නිමා කරන්නට ශ්‍රාවකයා තුල කැමැත්තක් උවමනාවක් ඇති වෙන්නේ සසර දුක් තදින්ම හිතට දැනෙන්න ගත්ත දවසටයි. සසර දුකක් කියා තදින්ම හිතට දැනෙන්න නම් ප්‍රඥාව නැමැති ආලෝකය ඕභාසය හදවතේ තිබිය යුතුමයි. ඒ ප්‍රඥාව නැමැති ආලෝකය ඕභාසය නිකරුණේ ඉබේට පහළ වෙන දෙයක් නෙමෙයි. සාංශාරික සත්වයාගේ හදවත ඇසුරු කරගෙන පවතින තිමිර පටලයක් වලාවක් සදිසි මෝහය නැමැති අන්ධකාරය නිසා ප්‍රඥාව නැමැති ආලෝකයට ඉඩ ලැබිලා නැහැ. තුන්ලොවක් සනසන බුදුරජාණන් වහන්සේ නමක් කලාතුරකින් ලෝකයට පහළ වෙලා ඒ අවස්ථාව ලබා දෙනවා. සද්ධර්මයේ නැමැති හිරු මඩල දල්වලා ධර්මාලෝකයේ නැමැති රශ්මි කදම්බයෙන් අන්ධකාර භූත දෙවි මිනිසුන්ගේ හදසන්තාන එකලු කළොත් පමණයි ප්‍රඥාව නැමැති ඕභාසය ආලෝකය හදවත තුල පහළවන්නේ. එලෙසින් පහළ වූ දාට පමණයි දුකක් තියෙනවා කියලා දැක ගන්න ලැබෙන්නේ. මේ දුක හේතුවක් ඇතිවමයි පවතින්නේ කියන කාරණය වැටහෙන්නේ. මේ දුක නැති කරන්න පුළුවන් ඒ උදෙසා මාවතක් තියෙනවා කියලා තථාගත ශ්‍රී සද්ධර්මයට අනුව ඥාන දර්ශනය පහළ වෙන්නේ ප්‍රඥා ආලෝකය උදා වූ දවසට පමණයි. වෙන කිසිම අවස්ථාවක ඔය චතුරාර්ය සත්‍ය ධර්මයේ නැමැති උතුම් ධර්මය අවබෝධ කරගන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. අපි මේ ජීවත් වන කාලවකවානුව ඒ අමා ධර්මය මනාව ඇසෙන නුවණින් විමසීමේ භාග්‍යය හිමිව ඇති
යුගයක් අවස්ථාවක්. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයයි අපි මෙලෙසින් ජීවිතවලට සමීප කරගත්තේ. ඉතින් ඒ උතුම් බුදු සසුන තුළ හැකිතාක් පාරමී ධර්මයන් සම්පූර්ණ කරගත්තොත්, දාන ආදී පින්කම් හැකිතාක් සිද්ධ කරගත්තොත් උතුම් සීලාදී පිළිවෙත් ධර්මයන්හි නොමැලිව අප්‍රමාදීව යෙදුනොත් මේ සසර ගමන තව වැඩි ඈතකට දික් වෙන්නේ නැහැ කියන විශ්වාසය නම් ස්ථීරවම පිහිටවන්න පුළුවන්. එනිසා අපි දිග සසර ගමනක බොහෝ පින් කරපු පිරිසක්. එනිසායි මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය නැමැති දායාදය අප වෙත ලැබුණේ. දීර්ඝ සසර ගමනක සිල්පිරු ගුණපිරු අනුහස අපි හැම දෙනාගේ ජීවිතවල කැවිලා තියෙනවා. ඒ බව හොඳට තේරුම් අරගෙන තව තවත් අව්‍යාජ වෙමින්, තව තවත් නිහතමානී වෙමින්, තව තවත් ගුණගරුක වෙමින්, තව තවත් ශ්‍රද්ධාවෙන්ම පිරී ඉතිරි යමින් මේ උතුම් බුදු සසුන හදවත තුළ පිහිටුවා ගන්න. ඒ උදෙසා තමයි අපි මේ සෑම නිමේෂයකම ඒ බුදු සිරිපා අභියස බුදුසුව සොයාගෙන පැමිණෙන්නේ. අද වගේ දවසක අමාදොර විවරවිය සදහම් විකාශයෙන් මේ මිහිරි ධර්ම දේශනාව සඳහා ආරාධනාව සිද්ධ කරමින් මේ ආශ්චර්යමත් සුපිපිසුවඳ මල් පූජාව, ආලෝක පූජාව, ගිලන්පස පූජාව සිද්ධ කරලා ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපාපියුම් අභියස ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් පුද දෙමින් ලෞතුරා සැනසීමත් ඉන් මෙපිට ලෞකික සැනසීමත් ප්‍රාර්ථනා කරගෙන මේ පින්කම සිද්ධ කරන්නට දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ අබුඩාබි රාජ්‍යයේ වෙසෙන ඒ පින්වත් නිලෝකා දමයන්ති මැතිණිය විසින් එතුමිය තම දයාබර ස්වාමියා වන සංජය සූර්යාරච්චි මහත්මයාගේ පින්බර ජන්මදිනය නිමිති කරගෙනයි අද මේ උතුම් ආශ්චර්යමත් මල් පහන් ආලෝක පූජාවෙන් ඒ බුදු සිරිපා පූජා සිද්ධ කරන්නේ. ඉතින් එතුමියගේ ඒ පින්බර පැතුම මේ උතුම් උදාර පින් බලයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි පළමු කොට ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ධර්ම දේශනාවෙන් අනතුරුව නම් සඳහන් කරමින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ඒ පින්වත් නිලෝකා දමයන්ති මැතිණිය සිහිපත් කරලා තිබුණා ධර්ම දේශනාවක් සිද්ධ කරද්දී අසන්නට කැමතියි කියලා යශෝධරා උත්තමාවියගේ චරිතාපදානය ගැන. සැබවින්ම මිහි මඩලේ පහළ වූ තථාගතයන් වහන්සේට පමණක් දෙවනි වන ආශ්චර්යමත් රූපයක් ගුණයක් හිමි යශෝධරා උත්තමාවිය ගැන හෝරාවකට ආසන්න කාලයකින් දේශනා කරන්නට අපහසු නිසා ඉදිරි අවස්ථාවකදී ඒ උතුම් චරිතාපදානය පිළිබඳව දීර්ඝ දේශනාවක් කිරීමේ අපේක්ෂාවෙන් අද දවසේ ධර්ම දේශනාව සඳහා මාතෘකා ලෙස සජ්ජායනා කළේ ගාථා ධර්ම 10ක්. රහතන් වහන්සේ නමක් විසින් දේශනා කරපු ගාථා ධර්ම 10ක්. අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පහළ වූ සැබවින්ම ඒ රහතන් වහන්සේ ඒ ගාථා ධර්ම 10 සජ්ජායනා කළේ, දේශනා කළේ ඉතිහාස පුවතක්. නැත්නම් Tamanගේ ජීවිතයේ ඓතිහාසික වූ සිදුවීමක් මහා සංඝරත්නයට අනුස්මරණය කරලා දෙන්නයි. ඒ ඓතිහාසික සිදුවීම තමයි ඒ රහතන් වහන්සේ පෙර ඈත සංසාර ගමනේ බෝධිපාක්ෂික ධර්ම බුදුකුරු දම් සම්පූර්ණ කරමින් පැමිණි අවධියේදී සිද්ධ කරපු විශේෂ පින්කමක් ගැන ඒ රහතන් වහන්සේ සිහි කරනවා. ඒ පින්කමේ බලය තමයි මෙදා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ සිරිපා සෙවණේ අරහත් ඵල විමුක්තියෙන් සැනසීමට පාර මාවත පාදා දුන්නේ.
එනිසායි නිතර සිහි කරන්නේ මේ කරන කිසිදු පිනක් නැති වෙලා යන්නේ නැහැ. කවදා හෝ දවසක කල්ප කෝටි ගණනකින් හරි පිටුපසින් නැවිලා සිහිල සෙවන සාදා දෙනවා. පිපාසය දාහය නැති කරනවා. දුක විපත නැති කරනවා. සතුට සැනසීම සොම්නස ප්‍රීතිය උදානය උදා කරලා දෙනවා. කිසිදාක මේ බුදු සසුනේ සිදු කරනු ලබන පූජාවක්, මේ බුදු සසුනේ සිදු කරනු ලබන සීල සමාදානයක්, දස පුණ්‍ය ක්‍රියාමය කුසලයක් කිසි දවසක නිෂ්ප්‍රභ වෙලා යන්නේ නැහැ. ඒ විශ්වාසය ඒකාන්තයෙන් පිහිටුවා ගන්න. කවදා හෝ දවසක සැනසීම නියතයි. මේ බුදු බණ ඇසූ ඒ අමදහම් සිත්හි දරු නුවණින් මෙනෙහි කළ පින් බලයට සැනසීම ලැබෙනවා. මේ සෑම මොහොතකම අපේ හදවත ඇසුරු කරගෙන පහළ වන චිත්ත පරම්පරාව දිහා බැලුවොත් සෝමනස්ස භාවය ඇති නුවණ ඥානය මනාව යෙදුන නිරායාසයෙන්ම පහළවන කුසල් සිත් පරම්පරාවක් තමයි මේ මොහොතේ පවා අපේ සිතේ පහළ වෙන්නේ. ඥානයෙන් සංප්‍රයුක්ත වූ සෝමනස්ස වේදනාව සහිත අසංස්කාරික කුසල ජවන් වාරමේ වගේ බලය පුදුමාකාරයි. పూర్ව මුංචන අපර කියන අවස්ථාත්‍රය මේ උතුම් කුසලයෙන්ම පිරී යනවන යමෙකුගේ මනෝද්වාරය නැත්තම් හදවත ඒ මේ පිනේ බලය අසිරිය මහේශාක්‍යයි. ඉතින් එනිසා කවදාවත් අහක නොයන තන්පතුව නිධානය ඉතුරුව බුදුරජාණන් වහන්සේගේ ශාසන දායාදය තුල සිදු කරනු ලබන ධර්ම ශක්තිය පමණයි. පුණ්‍ය ශක්තිය පමණයි. සසු සියල්ල අපට අහිමි වෙන ගිලිහෙන අවස්ථාවක් අද හෝ හෙට හෝ මොනියම්ම හෝ මොහොතක හිමි වෙනවාමයි. අතටපත් හැමදේම කඳුළු දුක් උපදවා දිදී හිමිකාරීත්වය අහිමි කරද්දී මේ උතුම් බුදු සසුන තුලින් හදවතට ගනු ලබන ගුණ ධර්ම නැමැති අමාව ඒ අමා සරණිය බොහෝ කලකට සුව සහනයන් ජනනය කරවමින් සංසාරික සත්වයා සුවපත් කරනවා. සසර ගමන වියරු මරු කතරක් නම් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ රැස්වන අමා දහම් ශක්තිය ඒ වියරු මරු කතර පුරාවට සිසිල සබා ලබා දෙන වන රාජ්‍යයක් වගේ. ඔන්න හිතන්න. එනිසා අපි හැමදෙනාම මේ ගත කරන නිමේෂයත් ඉදිරියට තව නිමේෂයකුදු ජීවත් වුණොත් ඒ නිමේෂයත් බුදු සිරිපා පෙයුම් අභියසම ගත කරන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවයි හිතේ තබා ගන්න ඕන. බුදු ගුණ මුත්තේ පුල් මෙත් බාහුන් මුත්සිත නොවේවා කෙනෙක් කිදු පර වැඩමෙමුත් පියෝමා. පෙරවිසූ පඬිවරුන්ගේ කියමනක්. බුදු ගුණයම බුදු ගුණෙහි වරුණාවම මා මුවගින් කියවේවා. මෛත්‍රී භාවනාවම මා හදවතේ පිහිටාවා. ඒ අනුවගිය විදසුන් නුවණකින් මෙලොව පරලොව ජය ගන්නට ලැබේවා කියන ඒ ප්‍රාර්ථනාව. ඉතින් මේ හැම දිනාටම බුදු සසුන ලැබිච්ච වෙලාවේ පිම්පිරීම පිණිස යෝනිසෝ මනසිකාරය ලැබිච්ච වෙලාවේ සිහියට ගන්න ඕන හෙට දවසක මේ සැනසීම තවත් මතු දිනක මේ සැනසීම වෙනුවෙන් මම කටයුතු කරන එක කෙසේ වෙතත් අද මේ ජීවත් වෙන දවස තුල ලෙඩ රෝගයක් දුක් විපතක් නැතිව ගත කරන මේ නිමේෂය තුල මේ හදවත සිත පාරිශුද්ධියට පමුණවන්න අවශ්‍ය කරන සියලු දහම් කරුණු ජීවිතය තුළ ඔප්නැන් වෙන්නට ඉඩ හැරලා ප්‍රතිපදාව සම්පූර්ණ කරනවා. ඒ සඳහා විශේෂ කැපවීමක්, උවමනාවක්, උනන්දුවක් තිබිය යුතුමයි. අපේ ජීවිතයේ මේ ගත වෙන මොහොත අවසාන නිමේෂය වෙන්න බැරි කමක් නැහැ. අවුරුදු දහස් ගණනක් ජීවත් වෙච්ච මිනිස්සු මේ ලෝකෙ හිටියා. ඊටත් වඩා ජීවත් වෙච්ච මිනිසුත් හිටියා. ඒ කවුරුත් කාලානුරූපීව ඒ ආයුෂය ගෙවීමෙන් ජීවිතක්ෂයටපත් වුණා.
මතු යුගයේ මනුස්ස ලෝකේ පහළ වෙන මිනිස්සු අපට වඩා සෑහෙන ආයුෂයෙන් හීන වී ගිය අවුරුදු 10න් එහෙම නැත්නම් 20න් 30න් ජීවිතයේ සියලු අවධීන් පසු කරන උදවිය බවට පත් වෙන හැටි ඔය චක්කවර්ති සීහනාද වගේ සූත්‍ර දේශනාවන්හිදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මිනිස් වංශයේ අනාගතය ආයුෂයෙන් වර්ණයෙන් සැප බල ප්‍රඥා ආදියෙන් පිරිහී ගිය ඊතා අවාසනාවන්ත යුගයක්. ඒ අවාසනාවේ සේයාවන් දැනුදු පේන්න තියෙනවා. මේ මිනිස් වංශයේ බොහෝ දෙනාගේ අලුත මිනිස් ලෝකෙට පැමිණෙන අයගේ ගුණසාරය, දහම්සාරය, කාරුණිකත්වය, මුදිතාබර බව මේවා සෑහෙන මට්ටමකට අඩු වෙලා. මිනිසු නොමිනිසුන් වේගන යන හැටි වේගයෙන් දැක ගන්න ලැබෙනවා. ගුණයෙන් තෙත් වූ හදවත් වෙනුවට වියරුවෙන් ඉරිතලූ හදවත් අද වගේ කාලෙක බොහෝ දෙනාගේ තියෙන්නේ. කරුණාව වෙනුවට හිංසනය ඇවිල්ලා, මෛත්‍රිය වෙනුවට පටිඝය ජීවිතවල බලවත් වෙලා, සෑම අරමුණකින්ම සිත අඳුරු වෙලා, අකුසල් දහම් වලින් වැසී ගිය අඳුරු යෝගයක් මිනිස් ඉතිහාස මිනිස් වංශ කතාවේ අනාගතේනවා. ඒ වගේ යුගයක මනුස්ස ලෝකේ ඇවිල්ලා පින් පුරන්න ගුණ පුරන්න ලැබෙයිද කියලා හිතන්න අමාරුයි. අපි මේ ජීවත් වෙන මනුස්ස ලෝකය, මේ ජීවත් වෙන කාලවකවානුව අපිට ලැබිච්ච අවසානම ත්‍යාගවන්ත වාසනාවන්ත අවස්ථාව ලෙස දැඩි ලෙස සිහි කරලා ජීවිතයට ගලප ගන්න ඕන. ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන්නේ තව සූවිසි හෝරාවක් වුණත් මේ දහමේ හැසිරුණොත් ඒ හෝරාවත් හොඳටම ඇති. යෝච වස්ස සතන් ජීවේ කුසීතෝ හීන වීරියෝ ඒකාහං ජීවිතං සෙය්‍යෝ වීරිය මාර භතෝ දල්හං. දැඩි වීරියෙන් යුක්තව ගෙවෙන එක දවස වටිනවා කුසීත කමින් ගෙවා දාමන 100ක් වසට වඩා. එයයි ඒ බුදු වදනේ පැහැදිලි අර්ථය. ඉතින් අපි ඒ විදිහට හිතන්න දක්ෂ වුණොත් නීවරණයන් ප්‍රහාණයට, දුරුගුණ දුරු කිරීමට, පිරිසිදු සිතක ඇති බලය මතු කර ගැනීමට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඔබදන් සම්භාරය, අවවාද සම්භාරය ජීවිතයට ගල්පගත්තොත් ඒක ඉමහත් පිළිසරණක්. එනිසා ඔබම ඔබේ හිත තුළ ඒ ගුණධර්ම ටික වහවහාම පෝෂණය කරන්න දක්ෂ වෙන්න ඕන. ඒ ගුණධර්මයේ ජීවය වෙන්නේ යෝනිසෝ මනසිකාරයයි. ගහක් වැලක් වැවෙන්න ජලය වගේ දෙයක් විශේෂයෙන් අවශ්‍ය වෙනවා. මේ ශරීරයක් පවතින හුස්ම රැල්ල විශේෂයෙන්ම උවමනයි. නතර වූ දාට ජීවිතය හිමි වෙනවා. අන්න ඒ වගේ හදවතේ ගුණය නැමැති ඒ මිහිර පවතින්න වැඩෙන්න අවශ්‍ය වෙන්නේ යෝනිසෝ මනසිකාරයයි. නුවණින් මෙනෙහි කිරීමේ හැකියාව. නුනුවණින් මෙනෙහි කරලා කිසිදාක ගුණධර්ම වඩන්නට බෑ. නුවණින් මෙනෙහි කරනවා කියන්නේ කොමක්ද? නූපන් කෙලෙස් නූපදින විදිහට මෙනෙහි කරනවා. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්ම මෙනෙහි කරනවා. දුක් දේ දුක් වශයෙන්ම, අනාත්ම දේ අනාත්ම වශයෙන්ම, අසුභ දේ අසුභ වශයෙන්ම මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරන්නට නැත්තම් කාම ආසාව, අවිද්‍යාව, මිසදිටු අදහස් ඇති නොවන විදිහට සිත හසුරුවා ගැනීමට කියනවා යෝනිසෝ මනසිකාරයේ වැඩිම කියලා. අන්නේ යෝනිසෝ මනසිකාරයයි ගුණයෙහි ජීවය බවට පත් වෙන්නේ. යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් තමයි මේ කුසලයයි මේ අකුසලයයි කියලා තේරෙන්නේ. ඒත් සමගම සතිය වැඩෙනකොට, ඥානය වැඩෙනකොට, චිත්ත ඒකාග්‍රතාව වැඩෙනකොට ගුණය මෙයයි නුගුණය මෙයයි කියලා වැටහෙනවා. නුගුණේ දුරු කළ යුතුයි, ගුණය දියුණු කළ යුතුයි කියලා වැටහෙන්නේ. තේරුම් කරලා දෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන්. ඒ යෝනිසෝ මනසිකාරයෙන්මයි සීල සමාධි ප්‍රඥා මාවත විවර කරලා දෙන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ. ඒ යෝනිසෝ මනසිකාරයෙන්මයි තන නොතන සිහි කරලා දෙන්නේ. ඒ යෝනිසෝ මනසිකාරයෙන්මයි අපි මැරෙන මිනිස්සු නේද කියන මේ කාරණය සිහි කරලා දෙන්නේ.
ඒ යෝනිසෝ මනසිකාරයෙන්මයි සසරක ජීවිතයක ආදීනව සිහි කළා දෙන්නේ. සසරක ආදීනව සිහි වුණේ නැත්නම් සසර දුකින් අත මිදීමක් ගැන අදහස් පහළ වෙන්නේ නැහැ. ඒ යෝනිසෝ මනසිකාරයෙන්මයි කකා බිබී ඉඳලම හරියන්නේ නැහැ, දන් හැන්දකුත් පූජා කරන්න ඕනි කියන මේ පණිවිඩය හදවතට දෙන්නේ. ඒ යෝනිසෝ මනසිකාරයෙන්මයි දුස්සීලකම් මැදින් සිල්වත්කම් මතු කරන්න ඕනි හනිකට කියන මේ කාරණය සිහිපත් කරලා දෙන්නේ. ඒ යෝනිසෝ මනසිකාරයෙන්මයි පන්සලට අරණ්‍ය සේනාසනයට යන්න ඕන, මලින් පහනින් මේ බුදු සිරිපා පූජා කරන්න ඕනි, සංඝෝපස්ථාන සිද්ධ කරන්න ඕන, බුද්ධෝපස්ථාන ධර්මෝපස්ථාන සිද්ධ කරන්න ඕන. මේ කාලය කාමයන් වෙනුවෙන් කාදමන්ට හොඳ නෑ කියන එක සිහි කරලා දෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන්. එසේ යෝනිසෝ මනසිකාරයක් නැති කෙනාගේ ජීවිතය ගැන දැන් ඔබට හිතා ගන්න පුළුවන්. අන්ධ භූත වූ විසම මිසදිටු අදහස්වල පැටලී ගිය වියරු මරු කතරකට වැටුණ කෙනෙක් තමයි යෝනිසෝ මනසිකාරය නැති කෙනා. ඉතින් මේ යෝනිසෝ මනසිකාරය හදවතේ පවතින තාක් අපි අසරණ වෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරයේ හදවතේ පවතින තාක් සරණක් ලැබෙනවා, පිහිටක් ලැබෙනවා, හවුහරණක් ලැබෙනවා, ආරක්ෂාවක් ලැබෙනවා. ඒ යෝනිසෝ මනසිකාර මූලක වැඩපිළිවෙලයි සම්මා සම්බුද්ධ ශාසනය කියලා දේශනා කරන්නේ, පිහිටුවන්නේ, හඳුන්වා දෙන්නේ. පින්වතුනි, මා මුලින් සඳහන් කළ ඒ රහතන් වහන්සේගේ නම තමයි කුජ්ජසෝභිත රහතන් වහන්සේ. හරි ආශ්චර්යමත් ගුණයක් තිබුණ විචිත්‍ර ධර්ම කතා ඇති, මధుර මනෝහර පටිසන්තහාර ඇති, ගුණගරුක, විනයගරුක, සීලගරුක, දහම්ගරුක රහතන් වහන්සේ නමක්. ඉතින් මේ රහතන් වහන්සේ තමා ලැබූ උතුම් විමුක්ති සුවය අනුව සංසාරයේ දිහා බලද්දි පේනවා බොහොම ඈත යුගයක, කල්ප වශයෙන් ගත්තොත් මහා කල්ප ලක්ෂයකට එහා පැත්තේ අවධියක කාලවකවානුවක මේ ලෝකයට පහළ වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ තබන සිරිපා අනුව රියසකක් පමණ පියුම් මතු වෙලා ඒ සිරිපා පියුම් පිළිගත්තා. බෝධි මණ්ඩලයේ පටන් පිරිනිවන් මංචකය දක්වා. ආන්නේ නිසා ඒ බුදුරජාණන් වහන්සේට කියනවා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කියලා. ආන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ පොහොසත් පවුලක කුලගෙදරක ජන්මලාභය ලැබලා මනුස්ස ලෝකේ එක දවසක් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සුවිශාල සංඝ පිරිසක් පිරිවරාගෙන වැඩම කරනවා දැකලා සිතේ අප්‍රමාණ පැහැදීමක් ඇති කරගත්තා. ඔන්න බලන්න, බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීමමයි නිවන් මඟ කියන්නේ. මේ කාරණේ හොඳට වැටහෙන තැන. ඉතින් මේ අසීමිත චිත්ත ප්‍රසාදය ඇති කරගෙන ඒ උතුමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දෙස බලා මිහිරි හඬින්, මේ බ්‍රහ්මණ තරුණයා මිහිරි හඬින් බුදුගුණ කියමින් මිහිරි දහම් ගාථා, බුදුගුණ ගාථා කිහිපයක් ශබ්ද නගල සජ්ජායනා කළා. නැත්තම් ස්තුති පූජාවක් සිද්ධ කළා පදුමුත්තර බුදුරජාණන් වහන්සේට. කකුධං විලසන්තං දේව දේවං නරාසභං රත්හියං පටිපඤ්ඤන්තං කෝදිස්වානප්පසීදති. එදා ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ප්‍රකාශ කරනවා, බබලන්නා වූ, දිදුලන්නා වූ, දේවාති දේව වූ, බ්‍රහ්මාති බ්‍රහ්ම වූ මේ මහමග වඩින පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දැක්කහම කාගේ සිතද පහදින්නේ නැත්තේ? හැම දෙනාගේම සිත් පහදිනවා. තමන්ධකාරං නාසෙත්වා සන්තාරෙත්වා බහුංජනං ඥානා ලෝකේන ජෝතන්තං කෝදිස්වානප්පසීදති. නැවතත් ඔහු දෑත නළලේ තබාගෙන ප්‍රකාශ කරනවා, තමන්ධකාරං නාසෙත්වා, තමන්ධකාරය කියලා කියන්නේ මෝහාන්ධකාරය වගේම බාහිර අන්ධකාරයත් නසා දමමින් බොහෝ දෙනා සසර දුකින් එතෙර කරවා ඥානා ලෝකයෙන් බබලන
මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දැක්කහම කාගේ සිතද අපහදින්නේ, කාගේවත් සිත අපහදින්නේ නැහැ. හැමෝගේම සිත් පහදිනවා කියලා සාදුකාර දුන්නා. වසී සත සහස්සේහි නීයන්තං ලෝකනායකං උද්ධරන්තම් බහූ සත්වේ කෝදිස්වානප්පසීදති. රහතන් වහන්සේලා ලක්ෂයක් පිරිවරාගෙන එදා ඒ මහමඟ වඩින්නේ. ලක්ෂයක් රහතන් වහන්සේලා පිරිවැරු ලෝකනායක වූ බොහෝ සත්වයන් සංසාරගිරි දුර්ගයෙන් ගොඩ ගන්නා වූ උද්ධරන්තම් බහූ සත්වේ කෝදිස්වානප්පසීදති. කවුරු දැකලද කාටද ඒ බුදුරජාණන් වහන්සේ දැක්කහම සිත පහදින්නේ නැත්තේ? මේ එදා ඔහුගේ මුවගින් පිට වූ වචන ටික පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දුටු ඒ මොහොතේදී ආහන්තන් ධම්ම භේරින් මද්දන්තන් තිත්හියේ ගනේ සීහනාදං විනදන්තං කෝදිස්වානප්පසීදති. ධම්ම භේරින් ආහන්තං, ඒ කියන්නේ ධර්මයේ නැමැති බෙරය නාද කරන්නා වූ ලෝකෙට පහළ වන සියලු බුදුරජාණන් වහන්සේලා ධර්මයේ නැමැති බෙරය නාද කරවමින් දෙවි මිනිසුන්ම මේ දහම් මාවතේ පිහිටුවනවා. අපේ භාග්‍යවතුන් වහන්සේත් ඉසිපතන මිගදායේදී ඒ සදහම් අමා භේරී නාදයෙන් දෙවි මිනිසුන් ආනන්ද ජනික බවට පත් කරලා දෙවි මිනිසුන්ට මේ දහම කියා දුන්නා, දේශනා කළා. සියලු බුදුවරු එහෙමයි දහම් භේරිය නාදය කරනවා සම්බුද්ධත්ව කාලය පුරාවටම. ඒ බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන් තවත් යුග ගණනකට ඒ දහම් බෙරය නාද කරනවා. ඉතින් ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දහම් බෙරය නාද කරමින් තිත්හියේ ගනේ මද්දන්තං විසම දෘෂ්ටීන්ගෙන් ආලෝලනය වූ සත්වයන් අපාමාවතට යොමු කරන මිත්‍යා දෘෂ්ටික ශාස්ත්‍රවරු ඉන්නවා. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලෙත් හිටිය, එදත් අදත් කවදත් ඒ මිත්‍යා දෘෂ්ටික බල මර්ධනය කරනවා. සත්‍යය පෙන්වා දීලා සත්‍යයේ ආලෝකය මතින් මිසදිටු අන්ධකාරය දුරු කරනවා. චතුරාර්ය සත්‍ය කියා දීලා ශ්‍රද්ධාදී ගුණධර්මයන් මිනිසුන්ගේ හදවත්වලට ඇතුළු කරලා සමත විදර්ශනා භාවනා මාර්ගයේ මතින් අනිත්‍යානුපස්සනාවෙන්, දුක්ඛානුපස්සනාවෙන්, අනාත්මානුපස්සනාවෙන් ත්‍රිවිධ විමෝක්ෂ මුඛයෙන් ධර්මාවබෝධයේ වෙත සත්වයන්ව යොමු කරන්නේ ඒ මිසදිටු විසම බලවේග සියල්ල මර්ධනය කරලා. ඒ මර්ධනය කිරීම ලෞතුරා බුදු කෙනෙකුට හැර වෙන කෙනෙකුට ඒ පමණින් සිද්ධ කරන්න බෑ. එනිසා එදා ඒ උපාසකතුමා ඒ කාරණේ හිතට අරගෙන බුදු ගුණයක් ලෙස මද්දන්තේ තිත්හියේ ගනේ සියලු විසම මිසදිටු බලවේග මර්ධනය කරන සීහනාදං විනදන්තං සිංහනාද කරන, ඒ කියන්නේ මෙයයි අමා ධර්මය, මෙයයි සත්‍යය කියලා අභීතව ප්‍රකාශ කරන මේ බුදුරජාණන් වහන්සේ දැක්කහම අපේ හිතේ නම් අසීමිත සැනසීමක් පහළ වෙනවා. කෝදිස්වානප්පසීදති. මෙවන් බුදු කෙනෙක් දැකලත් සිත පහදින්නේ නැත්තේ කාගේද? දැන් මේ උපාසකතුමා ප්‍රකාශ කරන්නේ මහා මග දෑත නළලේ තබාගෙන බුදුරජාණන් වහන්සේ ඇතුළු ලක්ෂයක් මහ රහතන් වහන්සේලා වඩින මාවතක ඒ උතුම් දර්ශනය ලැබුවට පස්සේ ඇතිවෙච්ච හදවතේ අසීමිත පැහැදීම. යාවතා බ්‍රහ්ම ලෝකතෝ ආගන්ත්වාන සබ්‍රහ්මකා පුච්ඡන්ති නිපුනේ පඤ්හේ කෝදිස්වානප්පසීදති. බ්‍රහ්ම ලෝකයෙන් පැමිණිලා දෙවියන් බ්‍රහ්මයන් නිපුනෙහි පඤ්හේ පුච්ඡන්ති කුඩා අනු කුඩා ප්‍රශ්නයන් විමසනවා. ඊටාම සියුම් ප්‍රශ්නයන් විමසනවා. හැබැයි මේ ප්‍රශ්න විමසද්දී බුදුරජාණන් වහන්සේ නොපැකිලිව ඒ සියලු ප්‍රශ්නයන්ට පිළිතුරු ලබා දෙන හැටි ආශ්චර්යමත්. එවන් බුදු කෙනෙක් මේ මහමග වඩිනවා. කවුද මේ බුදුරජාණන් වහන්සේ දැකලා සිත පහදවා නොගන්නේ? ඊළඟට ඔහු ප්‍රකාශ කරනවා සබ්බේ ජනා සමාගන්त्वा
යස්සංජලින් කරිත්වාන ආයාචන්ති සදේවකා. දෙවියන් සහිත ලෝකයේම දෑත නළලේ තබා ආරාධනා කරනවා කාටද? බුදුරජාණන් වහන්සේට. තේන පුඤ්ඤං අනුභොන්ති කෝදිස්වානප්පසීදති. දෑත නළලේ තබන මාත්‍රයෙන් ඒ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අසීමිත පිනක් ශ්‍රාවකයාට හිමි වෙනවා. මේ මොහොතේ පවා අපි හැම දිනාටම බුදුරජාණන් වහන්සේගේ සිරිපා බියසයි මෙලෙසින් කල් ගෙවන්නේ. සුපිපි සුවඳ මලින් බුදු සිරිපා පුද දෙන පින මෙතෙකයි කියා කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ අභියස කරන නමස්කාරයේ අනුහස මෙතෙකයි කියා කියන්න බෑ. ජීවිතයක් මැදින් මතු කරන සැනසුම් සුවය මේ උතුම් බුදු සසුනේ අසීමිතයි. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්සෝ සුසුම් ඇතුළු සියලු දුක් නැති කරන්නේ බුද්ධ ශාසනයේ පමණයි. ඉපදෙන ජීවිත මැරෙන ජීවිත අනන්ත භව සංසාරේ බුදුරජාණන් වහන්සේ තෝරා දෙමින් සසරක નિසරු බව කියා දුන් හැටි බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මයෙන් අසන්නට හිතන්නට මෙනෙහි කරන්නට අවස්ථාව හිමිවීමෙන් ශ්‍රාවකයා සම්මා දිට්ඨියටපත් වෙනවා. ඒ සම්මා දිට්ඨියක අසිරියයි මේ සෑම මොහොතකම බලමත් වෙන්නේ. සම්මා දිට්ඨියක් නැති කෙනෙකුට බුදු සිරිපාභියසට කිසිසේත්ම එන්න හිතෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය ප්‍රඥාව ඥානය නුවණ ප්‍රඥා ඕභාසය යම් පමණකට හෝ අපේ හදවත්වල තිබෙන නිසා තමයි මේ මිහිරි සංකල්පනා පහළ වෙන්නේ. මේවට කියනවා නෙක්ඛම්ම සංකල්පනා කියලා. මලක් පූජා කරන වෙලාවේ බුදු සිරිපාභියස නෙක්ඛම්ම සංකල්පනා පහළ වෙනවා. පහනක් දල්වන වාරයක් පාසා නෙක්ඛම්ම සංකල්පනාව. කාමයන්ගේ නික්ම යෑම පිළිබඳව වූ සංකල්පනා අදහස්. ගිලම්පස පූජා කරන වෙලාවේ බුද්ධ පූජාවන් පූජා කරන වෙලාවේ බුදු ගුණ සජ්ජායනා කරන වෙලාවේ මේ අමා ධර්මය අහන වෙලාවේ දහම් දාණය ලබා දෙන වෙලාවේ ධර්මයේ දේශනා කරන වෙලාවේ විසම කාමයන්ගෙන් සිත අත මිදී යාමට අවශ්‍ය කරන සම්භාර ධර්මයන් සම්පාදනය වෙනවා. කොටින්ම කිව්වොත් නෙක්ඛම්ම සංකල්පනා මේ අතර පහළ වෙනවා. ඒ සම්මා දිට්ඨියේ අනුහස ඊළඟට මෛත්‍රිය කරුණාව වගේ උදාර සිතුවිලි ඇති වෙනවා. වෛරය ක්‍රෝධය ක්‍රූරත්වය වගේ හිංසන සිතුවිලි ව්‍යාපාදය පටිගය දුර වෙලා යනවා. මේ වගේ මොහොතක කියවුනොත් වචනයක් මේ බණපදයේ ඇහෙන කෙනෙකුට සාදුකාරයක්මයි. සාදුකාර කියනවා. සාදුකාර ලබා දෙනවා. ඒ කියන්නේ සම්මා වාචා. දෑත නළලේ තබා වන්දනා කරනවා. සම්මා කම්මන්තය. මනාව කය පිහිටුවාගෙන බුදුබණ අහනවා. සිත පහදවාගෙන. ඒ සම්මා කම්මන්තයයි. ඒ වගේම මේ මොහොත ගැන බොහෝ දෙනා පසු වෙන්නේ බොහොම චිත්ත ප්‍රසාදයෙන්. අකුසලයෙන් නැත් වෙලා කුසලයේ යෙදී සිටින මොහොතක් සමාජීවයත් ඒ තුළ තියෙනවා. ඒ වගේම මේ වෙලාවේ ගත එක ඉරියව්වක තබාගෙන යොමු කරන ලද යෝනිසෝ මනසිකාර්ය සිත ඇතිව මේ බුදුබණ හොඳට අහනවා. බුදු ගුණ සිහි කර කර. එතකොට සම්මා වායාමය මාර්ගාංගයේ දියුණු වෙනවා. ඒත් සමගම සම්මා සතිය මේ තුළ ඇති වෙනවා. හොඳ සිහි කල්පනාවකින් බුදුවදන් ශ්‍රවණය කරද්දී ඒත් සමගම සම්මා සමාධිය හෙවත් චිත්ත ඒකාග්‍රතාව යහපත් වූ චිත්ත ඒකාග්‍රතාවක් මේ තුල ඇති වෙනවා. පෙරකල පින් තිබේ නම් වාඩි වූ ආසනයේම විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි කියන මේ ප්‍රකාශය කියන්න පුළුවන්. ඒ සඳහා පෙරකල පින් අවශ්‍ය වෙනවා. ඉතින් අපි හැම දිනාටම පෙරකල පින් නැtei කියා කාටවත් කියන්න බෑ. පෙරකල පින් ඇති බවම ඔප්පු වෙන තැනක් තමයි මේ වගේ මොහොතක්. බුදුරජාණන් වහන්සේගේ සිරිපා සරණ ගිහිල්ලා මලින් පහනින් මේ බුදු සිරිපා පූජා කරලා සෑහෙන තරමකට නිහතමානිකම් ගුණගරුකකම් ඇති කරගෙන මේ දඩබ්බර වූ අයාලේ ගිය සසරක් පුරාවට નિසරු දේම හොයාගෙන ගිය හිත බුදුසසුන නැමැති සාර භූමියේ පිහිටුවලා මෙලෙසින් ගත කරන්නේ පෙරපින් නැති අයයි. පෞකාරයන්ට මේ මොහොත හිමිවන්නේ නැහැ. මේ රටේ හිටියත් විදේශ රටක හිටියත් ඒ පින්වත් පිරිස එවන් උතුම් බුදු අනුහසින් සම්බුදු අනුහසින් එලෙසින් සැනසෙනවා. ඉතින්
බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඒ මාර්ගාංග සම්පාදනය වුණා කියන්නේ නිවන් පිණිස හේතු වන විශාල ධර්මපරයායක් ජීවිතයට එකතු වුණා කියන එකයි. ඉතින් මෙලෙසින් කවදා හෝ දවසක පින්පුරමින් ගුණපුරමින් ප්‍රාර්ථනා කරමින් අදිෂ්ඨාන බලයක් සහිතව ගමන් කරන ශ්‍රාවකයා සසර ගමන නිමා කරනවා. ඒ නිමා කරන මොහොත අදද හෙටද ඊළඟ ජීවිතයේද කියා අපට කියන්න බෑ. අපට කරන්න තියෙන එකම දේ තමයි අප්‍රමාදීව ගුණධම් සම්පාදනය කිරීම. අප්‍රමාදීම සමත විදර්ශනා භාවනාවේ යෙදීම. විමුක්තියේ සුවය මතුවන දවස වැඩි ඈතකට නොගොස් මතුවෙනවා කවදා හෝ දවසක. දැන් මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මහා කල්ප ලක්ෂයකට එහා පැත්තේ. ඉතින් එදා ඒ උපාසකතුමා සිහිපත් කරනවා ඇඳිලි බැඳගෙන දෙවි මිනිසුන්නේ බුදු සිරිපා බියසට ඇවිල්ලා ගෞරවයෙන් දානෙට ආරාධනා කරනවා. ධර්ම දේශනාවන් සඳහා ආරාධනා කරනවා. සබ්බේ ජනා සමාගන්ත්වා සම්පවාරෙන්ති චක්කුමං. ඒ දහම්මස් ඇති පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වෙත පිනැති දෙවි මිනිසුන් ඇවිල්ලා පවාරණය කරනවා ආරාධනා කරනවා. න විකම්පති අජ්ජිට්ටෝ කෝදිස්වානප්පසේදති. ආරාධනා කළාට පස්සේ කිසිම හේතුවකින් තථාගතයන් වහන්සේ ඒ ආරාධනාව විරජ්ජනය කරන්නේ නැහැ, වළක්වන්නේ නැහැ, පිළිගන්නවා. දුගී පැලට වගේම රජ මැදුරටත් සමසිතින් ඉවසූ ආරාධනා ඇතිව දන් වළඳන්න වඩිනවා. ඉතින් ඒ ගුණය සිහි කරනවා මේ උපාසකතුමා බොහෝම මිහිරි හඬින් දෙවි මිනිසුන්ට ඇසෙනසේ. නගරම් පවිසතෝ යස්ස රවන්ති භේරියෝ බහූ. දැන් ඒ වෙලාවේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ නගරයට වඩින වෙලාවේ භේරියෝ බහූ රවන්ති. බොහෝ දෙනාට ඇහෙනවා බෙර, සක්, ඒ වගේම තූර්ය භාණ්ඩ සයමේව නාදෙන්ති. තමාම නාද කරනවා. ඒ මිනිසුන්ට ඒ කාලයක සුලභ දර්ශනයක්. නාද කරන කෙනෙක් නැතුව, කරවන කෙනෙක් කරන කෙනෙක් නැතුව තූර්ය භාණ්ඩ ඉබේටම නාද වෙනවා බුදුරජාණන් වහන්සේ වඩිනකොට. ඉතින් ඒව උපාසකවරු දකිනවා. විනදන්ති ගජා මත්තා කෝදිස්වානප්පසීදති. ඒ නගරේ ඉන්න ඇත්තු අශ්වයෝ නාද කරනවා. ඉතින් මේවා ඇහෙනකොට මංගල සැනකෙලියක් වගේ බුදුරජාණන් වහන්සේගේ වැඩීම. කෝදිස්වානප්පසීදති. මෙව්ව දකින හිත කාගේද නොපහදින්නේ. වීථියා ගච්ඡතෝ යස්ස සබ්භාසා ජෝතතේ සදා. මේ මාවතේ වඩින පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශරීරෝ භාසයෙන් හාත්පස බැබලිලා අබ්බුන්නතා සමාහොන්ති කෝදිස්වානප්පසීදති. මෙව්ව දකින කාගේ සිද්ද නොපහදින්නේ. සැබවින්ම සියල්ලන්ගේ සිත් පහදිනවා. ව්‍යාහරන්තස්ස බුද්ධස්ස චක්කවාලම් පිසුයති. සිරිමුව මඩල විවර වෙලා මధుර මනෝහර බණපදයක් මතු වෙනකොට අනන්ත සක්වල ඉන්න දෙවි බඹුන්ටත් ඒ බණපදය ඇහෙනවා. චක්කවාලම් පිසුයති. සම්මේ සත්තේ විඤ්ඤාපේති කෝදිස්වානප්පසීදති. බණ අසන පිරිස යම් තාක්ද හැම දෙනාටම තම තම නෙතුවග පෙනී සිටිමින් තම තම සවන තග ඇසෙනසේ ඒ අමා දහම් මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මෙන්න මේ විදිහට ගාථා ධර්ම 10කින් ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණය වර්ණනා කළා දෑත නළලේ තබාගෙන. එච්චරමයි එතුමා එදා සංසාරයේ කරපු මහා පින. තවත් බොහෝ පින් සිද්ධ වුණා මූලික වශයෙන්. එදා ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දෙස බලා ඔහු දුටු බුදුසිරි අසිරිමත් ලෙස එලෙසින් වර්ණනා කළ පින් බලයෙන් සත සහස්සිතෝ කප්පේ යම් බුද්ධ මභිකිත්තයින් දුග්ගතින්නා බිජානාමි කිත්තනායි දම්පලං. ඒ ඈත සසරේ මහා කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ අභියස ගුණ කීර්තනය කළා. ඒ ගුණ කීර්තනය කළ පින් බලයෙන් මහා කල්ප ලක්ෂයක් දුගතියේ නොවැටි සුගතියෙන් සුගතියට ඇවිල්ලා අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසන දායාදය දක්වාම දුගතියක වැටුනේ නැහැ. ඉතින් එහෙම කාලය ගත වෙලා යන්නේ මේ උතුමන් වහන්සේ මනුස්ස ලෝකේ පහළ වෙලා කුජ්ජ සෝමිත නැමැති නම ලබාගෙන බුදුරජාණන් වහන්සේ
පිරිනිවන් පෑවට පස්සේ භාග්‍යතුන් වහන්සේ දැකලා තියෙනවා. පිරිනිවන් පෑවට පස්සේ ආනන්ද මහා ස්වාමින් වහන්සේ ළඟ පැවිදි වෙලා නොබෝ කලකින් රහත් වුණා. අරහත් ඵල විමුක්තිය ලැබුවා. ඉතින් එහෙම විමුක්තිය ලැබලා පළමු ධර්ම සංගායනාව පවත්වන කාලේ මේ උතුම් ස්වාමින් වහන්සේ ඒ ධර්ම සංගායනාවට තෝරා ගනු ලැබුවා. මේ මහා රහතන් වහන්සේ කුජ්ජසෝභිත මහා රහතන් වහන්සේ. ඉතින් මේ කුජ්ජසෝභිත මහා රහතන් වහන්සේ සප්තපරණී ගුහාද්වාරයේ සංඝ රත්නය අතර වැඩ ඉන්න වෙලාවක දැන් ආනන්ද ස්වාමින් වහන්සේගේ ශිෂ්‍යයෙක් නිසා සංඝයා විසින් අණ කරනු ලැබුවා ආනන්දට පැමිණෙන්න කියන්න. ආයස්මන්තං ආනන්දං ආමන්තේහි ආනන්ද කැඳවාගෙන එන්න කියලා එහෙම ආරාධනා කළාට පස්සේ අණ කළාට පස්සේ පතවියන් නිමුජ්ජිත්වා තේරස්ස පුරතෝ උට්ඨහිත්වා එතනින්ම මහ පොළවේ ගිලිලා තෙරුන් වහන්සේ ඉදිරියේ මතුවෙලා සංඝයාගේ ආඥාව නැත්නම් ඒ ආරාධනාව ප්‍රකාශ කරලා අහසින් පැමිණුණා සප්තපරණී ගුහාද්වාරයට. ඒ අහසින් පැමිණෙනකොට දෙවිවරු විසින් එක්තරා ආනුභාව සම්පන්න දෙවි කෙනෙක් ඒ සප්තපරණී ගුහාද්වාරයේ දොරකොටුව ළඟ නැවැත්තුවා. මාර පාක්ෂික බලපෑම් වෙනවා නම් වළක්වන්න. ඉතින් ඒ දෙවියන්ගේ නැත්නම් ඒ දිව්‍ය කුමාරයාගේ අවසරයක් නැතුව සප්තපරණී ගුහාද්වාරයට කිසි කෙනෙකුට යන්න බෑ. භික්ෂුවකට යන්නත් බෑ. ගිහි කෙනෙකුට යන්නත් බෑ. ඉතින් මේ රහතන් වහන්සේ අහසින් එනවා. අහසින් එනකොට දැන් මේ දේවතාවා බැලුවා. බලනකොට මේ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා දැන් අවසරය ඇතුවනේ යන්න පුළුවන් ඇතුළට. යේ චිත්ත කතිහි බහුසුතා සමනා පාටලී පුත්ත වාසිනෝ තේසඤ්ඤතරෝ මායුවා ద్వාරේ තිට්ඨති කුජ්ජසෝභිතෝ. දැන් මේ දොර ළඟ ඉන්නේ කුජ්ජසෝභිත රහතන් වහන්සේ. විචිත්‍ර දහම් කතා ඇති පාටලී පුත්‍ර වාසී කුජ්ජසෝභිත ස්වාමින් වහන්සේ මේ ඉන්නේ යන්න ඉඩ දෙන්න කියන එක කිව්වා. එහෙම කිව්වට පස්සේ ඒ දේවතාව ඇතුළට ගිහිල්ලා සංඝ රත්නයට දැනුම් දුන්නා කුජ්ජසෝභිත රහතන් වහන්සේ ඇවිල්ලා ඉන්නවා එන්න ඉඩ දෙන්නද. ආන්නේ වෙලාවෙ ඉඩ දුන්නා. ඉතින් ඒ වෙලාවෙ ඉඩ දුන්නට පස්සේ ඒ සංඝයා අතරට වැඩම කරපු කුජ්ජසෝභිත මහ රහතන් වහන්සේ සිරිමුව මඩලින් මිහිරි උදාන ගාථාවක් දේශනා කරලා ශාසන මෙහෙවර බොහෝ කලක් සිද්ධ කළා පිරිනිවන් වැඩියා. ඒ ගාථාව තමයි සුයුද්ධේන සුයිත්තේන සංගාම විජයේන ච බ්‍රහ්මචර්යානුචින්නේන ඒවායන් සුඛමේදති. ඔන්න ජනවංශයට ජන පරම්පරාවට ලබා දීපු අවවාදයේ රහතන් වහන්සේ. සුයුද්ධේන මනාව ධර්ම මාර්ගයේ යෙදීම තුලින් පුබ්බ භාගයේ තදංග වික්ඛම්බන පහාන වශයෙන් කෙලෙසෙහි සුට්ඨු යුද්ධනේන තදංග විස්කම්බන වශයෙන් කෙලස් ප්‍රහාණය කිරීම යම් බඳු මොහොතක සිද්ධ කරයි නම් දැන් තදංග විස්කම්බන වශයෙන් කියන්නේ මේ උතුම් පූජාව සිද්ධ කරනකොට සිත්වල තදංග විස්කම්බන වශයෙන් කෙලස් ප්‍රහාණය සිද්ධ වෙනවා. එතකොට මේ ප්‍රතිපදාව කවදා හෝ කෙනෙකුගේ ජීවිතයේ තිබේ නම් සුයිත්තේන අන්තරාන්තරා කල්යාණ මිත්තේහි දින්න සප්පාය ධම්ම දානේන මේ වගේ පූජාවන් සිද්ධ කරමින් අතරින් අතර කල්යාණ මිත්‍රයාගෙන් ධර්මයේ අසමින් ප්‍රතිපදාව පුරන කෙනා මේ රහතන් වහන්සේගේ ප්‍රකාශය. සංගාම විජයේනච සමුච්ඡේද පහාන වශයෙන් සබ්බසෝ කිලේසා භී සංඛාර නිම්මතනේන ලද්ධ සංගාම විජයේනච. එතකොට මේ ප්‍රතිපදාවෙන් ගමන් කරලා කවදා හෝ දවසක සෝවාන් මාර්ගයෙන් සකදාගාමි අනාගාමි අරහත් මාර්ගයෙන් සියලු කෙලෙසුන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරාට පස්සේ අන්න යාට පමණක්ම මේ ලෝකේ ඒවායන් සුඛමේධති සැප ලැබෙනවා සැනසීම ලැබෙනවා. මෙන්න රහතන් වහන්සේගේ උදානය. සුයුද්ධේන සුයිත්තේන සංගාම විජයේන ච බ්‍රහ්මචර්යානුචින්නේන අනුචින්නේන අග්ගමග්ග බ්‍රහ්මචර්යේන මනාව පුරුදු කරන ලද අග්‍රමාර්ග බ්‍රහ්මචර්යාව හෙවත් අරහත් මාර්ගයෙන් ඉන් මෙපිට පූර්ව භාග ප්‍රතිපදාවෙන් සුඛමේධති සැපගෙන දේ කාටද සත්වයන්ට. එහෙනම් අද වගේ දවසක ඒ විරාගී උතුමන් වහන්සේගේ මුවගින් මතුවන උදානයට අනුව සසරක් පුරා පිරූ පාරමී ඇතිව ලෝතුරු සැනසීම ලැබූ රහතන් වහන්සේගේ දෘෂ්ටාන්තයට අනුව අපි හැමදෙනාමත් පූර්ව භාග ප්‍රතිපදාවයි මෙලෙසින් සම්පූර්ණ කළේ.
සිහියට ගන්න ගෞතම බුදුරජාණන් වහන්සේගේ සිරිපාපියුම් අභියසයි මේ උතුම් උදාර පුෂ්ප පූජාව සිද්ධ කළේ. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ සිරිතක් මේ පුෂ්ප පූජා පැවැත්වීම. අයම් පුප්ප පූජා බුද්ධ පච්චේක බුද්ධ මහා ශාවක අග්ග ශාවකානම් චාරිත්‍ර විධානයක්. මේ මල් පූජාව කියන්නේ බුදු පසේ බුදු මහරහත් උතුමෝ ජාති ජාතිත් පුරුදු කරන ලද උතුම් චාරිත්‍ර විධියක්. ඉතින් එවන් උතුම් චාරිත්‍ර විධියක් අනුව යමින් අදත් ඒ අනන්ත බුදු ගුණයට පිවිතුරු ආමිස පූජාවක් ප්‍රතිපත්ති පූජාවෙන් සරසලා මෙලෙසින් පූජා කළා. ඒ විදේශගතව සිටින පින්වත් නිලෝකා දමයන්ති මැතිනිය සතුටටපත් වෙන්න අද වගේ දවසක විශාල මල් පූජාවක්, ගිලන්පස පූජාවක්, ආලෝක පූජාවක් මෙලෙසින් සිද්ධ කළා. ඉතින් මේ මහා පූජාව සිද්ධ කරපු මොහොතේදී ප්‍රාර්ථනා කරන යම් බඳු පැතුමක් සිතුමක් වේ නම් ඒක මතු යම් මොහොතක නොවරදවාම ඉෂ්ට වෙනවා. හේතුව තමයි ඔබ බුදුරජාණන් වහන්සේගේ සිරිපාපියුම් අභියසයි මේ උදාර පූජාව සිද්ධ කරන්නේ. මහා ධර්ම දේශනාවක්, ධර්මානුශාසනාවක් දේශනා කරවා ගනිමින් මේ හෝරාවකට ආසන්න කාලයේ ජනිත කරගත් මේ මහා කුසලය අතිපූජනීය ස්වාමින් වහන්සේලාගේ සාදර සමාදර අනුග්‍රහය මතින් තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඉතින් මේ පොඩි ස්වාමින් වහන්සේලාටත් පින්වත් හැම දෙනාටමත් අද මේ බණ කතාව ශ්‍රවණය කරන මේ සදැහැති ඔබ සියලු දෙනාටමත් ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මෙපින් බලයෙන් නිවන් සුවය කෙලවර කොට සෑම සැනසීමක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. අර කුජ්ජ සෝභිත මහා රහතන් වහන්සේ එලෙසින් විමුක්ති සුව ලැබුවේ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ මොහොතක් සජ්ජායනා කරලා. ඔය ගාථා ධර්ම 10 කියන්නේ මිනිත්තු 5ක් යන්නේ නැහැ. මිනිත්තු 5ක කුසල සංස්කාරයේ බලයෙන් මහා කල්ප ලක්ෂයක් සුගතියේ පිහිටුවලා සේසේන පරිනිබ්බුතෝ නිවන් සුවයත් ගෙන දුන්නා නම් අපි අද වගේ දවසක මේ උතුම් උදාර පූජාව සමගින් කොතරම් බුදු ගුණ සිහි කළාද, කොතරම් ධම් ගුණ සංඝ ගුණ සිහි වුණාද, කොච්චර හිතේ පැහැදීමක් ඇති වුණාද, කොච්චර ඥානා ලෝකයක් පහළ වුණාද, කොච්චර ඉන්ද්‍රිය ධර්ම ප්‍රමාණයක් වැඩුණාද. මෙව්ව බුද්ධ විෂයයි, සාමාන්‍ය කෙනෙකුට විෂය වෙන්නේ නැහැ. එනිසා හිස් දේවල් නෙමෙයි මේවා නිරර්ථක දේවල් නෙමෙයි. මේ මට හිස් දේවල් කියනවා නම් කාමයන් එහෙම නැත්නම් අකුසලයන් හිස් නොවූ දේවල් වෙන්න ඕන. මේවයින් දුගතිය යනවා නම් අකුසල් කරන අය සුගතිය යන්න ඕනි. එහෙම එකක් සිද්ධ වෙන්නේ නැහැ. එනිසා මේ උතුම් උදාර පින් බලය හැම දිනාටම උතුම් ධර්මාවබෝධය කෙලබර කොට සියලු සැනසීම පිණිස වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ පින්වත් සංජය සූර්යාරච්චි මෙතුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ඒ අත්ව සඳහන් කරනවා අපවත් වී වදාළ අතිපූජනීය කඩවැද්දුවේ මහා ස්වාමින් වහන්සේට, අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාම මහා ස්වාමින් වහන්සේට, අතිපූජනීය නාවයනේ ලොකු ස්වාමින් වහන්සේ, දරණාගම කුසල ධම්ම ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වූ ස්වාමින් වහන්සේලා සිහි කරලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ඒ දරණාගම අමිතා දසසිල් මාතාවට පින් අනුමෝදන් කරනවා. ඒ පරලෝ සැපත් ධනපාල ඩයස් සූර්යාරච්චි පියතුමාට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම බීජී විජේන්ද්‍ර, ඒ වගේම සේලෝහාමි මැගිනෝනා ඇතුළු ඒ පරලෝ සැපත් සියලු ඥාතීන් බොහොම මෛත්‍රියෙන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරනවා. කේ.එම්. ආර්යසිරි ශාන්ත අමරතිලක ඇතුළු පරලෝ සැපත් හැම දිනාටමත් සියලු දෙවියන් ඇතුළු හැම දිනාටම බ්‍රහ්ම රාජවරු ඇතුළු මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම විශේෂ වශයෙන් සෙත් ප්‍රාර්ථනා කරන මේ මහා පින් බලයෙන් සංජය සූර්යාරත්න මහත්මයාට නිදුක් නිරෝගී සුව ලැබේවා කියලා. ඒ වගේම සුවසේ ධර්ම අවබෝධයේ පිණිස මේ උතුම් පින උපකාර වේවා කියලා දයාබර බිරිඳක් ලෙස තම ස්වාමියාට ආශිර්වාද කරනවා. පියසීලී ජයතිලක මෑණියන්ට, ආර්යවතී මෑණියන්ට, ඒ වගේම පියසේන පියතුමා ඇතුළු දෙපාර්ශවයේම සියලු ඥාතීන්ට ආශිර්වාද කරන මේ පින් බලයෙන් යහපතක්ම වේවා කියලා
සදින්තා සෙව්වන්දි සහ මල්ලිකා කුමාරී කියන සහෝදරයන්ට ආශිර්වාද කරමින් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අමාදොර විවරවිය සදහම් විකාශයේ ඒ ක්‍රියාකාරීන් හැම දිනාටම ආශිර්වාද කරමින් සම්බන්ධීකරණ කටයුතු සිද්ධ කර දුන් ස්වාමින් වහන්සේලා ඇතුළු සංඝ රත්නයට ධර්මාවබෝධයේ පිණිස මේ පින් හේතු වේවා කියලා ආශිර්වාද කරමින් රෝගාතුර ප්‍රතිකාර ලබන ගීතා වනිගසේකර මාතාවටත් අජිත් වනිගසේකර සහ අසේල වනිගසේකර මේ මහත්වරුන්ට නෝනවරුන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් මේ උතුම් ධර්ම දානමය පින මේ මහා ආශ්චර්යමත් මල් පූජාව ආලෝක පූජාව මේ හැමදේම සිද්ධ කරමින් මෙලොවට පරලොවට තමන්ටත් අනුන්ටත් සැනසීම වේවා කියන පිවිතුරු පැතුම ඇතිව මේ පින්කම මෙලෙසින් නිමාවට පත් කරන මොහොතේදී අපි ඒ සියලු දෙනාටම පින් අනුමෝදන් කරමු. සියලු දෙවියෝ බ්‍රහ්මයෝ අතුල හැම දෙනාම මේ පින් අනුමෝදන් වේවා. දැන් මේ මොහොතෙන් අනතුරුව ගාථා සජ්ජායනා කරමින් මේ මිහිරි පූජාව පොඩි ස්වාමින් වහන්සේ සිද්ධ කරනවා. එතෙක් මේ ජනිත කරගත් පින් බලය හැම දෙනාගේ ජීවිතවලට සිත සාන්තිය පිණිසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් මේ මහා උදාර උතුම් පූජාවේ අනුහසින් මේ බණපදේ ඇසූ පින් බලයෙන් හැම දෙනාගේ ජීවිතවලට සිතක් ශාන්තියක් රැකවරණයක්ම වේවා කියලා අපි මහා සංඝරත්නය වෙනුවෙන් මේ අරණ්‍ය සේනාසනයේ සිට හැම දෙනාටම ආශිර්වාද කරනවා සෙත් ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාධු සාධු සාධු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ උතුම් සන්දෑයාමයේ ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සර්වඥ රාජෝත්තම බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත බුදු ගුණය සිහිපත් කරගෙන ඊටාම අලංකාර ලෙස සුපිපිසුවඳ මල් පූජාවකින්, ප්‍රණීත ගිලම්පස පූජාවකින්, ප්‍රදීපාලෝකයෙන් ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපා පූජා කරපු අවස්ථාව. පින්වතුනි, අතීතයේ අපේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලයේ එක දවසක් රජගහ නුවර භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන සවනක් ගන බුදුරැස් මහලා දිගන්තයේ පතුරුවමින් එක දවසක් රජගහ නුවර පිණ්ඩපාත වැඩම කරනවා. ඒ අවස්ථාව හරි පුදුම සහගත අවස්ථාවක්. හරියට සද මණ්ඩල පිරිවරාගත් තරු කැට වගේ බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩම කරනවා. ওই වැඩම කරන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සට්වර්ණ බුද්ධ රශ්මි මාලා දිගන්තයෙන් විහිදුවනවා. හරියට නොයෙක් අලංකාර වස්ත්‍ර දිගන්තයෙන් ඒ මුළු නුවර පුරාවටම එළනවා වගේ. ওই අවස්ථාවේ ඒ බුදු රැස් මාලාවන් සීලු නිවෙස්වල ඉන්න මිනිස්යන්ට දැක ගන්න ලැබෙනවා. ඒ දැක ගන්න ලැබෙන මොහොතේදී ඒ මිනිස්යන් පැලඳගෙන ඉන්න ආභරණ ඉබේම නාද වෙන්න පටන් ගන්නවා. ඒ අවස්ථාවේ ගෙවල් වල තිබෙන ওই තූරේ භාණ්ඩ වාදන, ඒ තූරේ භාණ්ඩ, බෙර මේ ආදී ඒ වාදන භාණ්ඩ ඉබේම වාදනය වෙන්න පටන් ගන්නවා. ওই අවස්ථාවේ මේ හිස් අහසේ වලාකුළු එකතු වෙලා බුදුරජාණන් වහන්සේට හිරු රශ්මියෙන් ඇතිවෙන පීඩාව නැති කරනවා. ওই අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ සිරිපා තබන මොහොතක් පාසාම සුපිපිසුවද මල් පැන නැගිලා ඒ සිරිපා පිළිගන්නවා. මේ වගේ මහා පුදුම විදී ආශ්චර්යයක් මැද, මහා පුදුම ප්‍රාතිහාර්යයක් මැද තමයි එදා බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට පිණ්ඩපාතේ වැඩම කළේ. ඔන්න ඔය අවස්ථාවේ මිනිසයන් ඔල්වසර දෙමින් අත්පොඩි ගසමින් බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. මිනිසයන් ගෙවල් වලින් එළියට ඇවිල්ලා සුවඳ අලංකාර වස්ත්‍ර ඇඳගෙන, සුවඳ මල් අරගෙන, සුවඳ දුම් අරගෙන බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. තව සමහර මිනිසයන් බුදුරජාණන් වහන්සේගෙන් අපිට 20 නමක් ඕනි, අපිට 10 නමක් ඕනි කියලා භික්ෂුන් වහන්සේලා ලබාගෙන දානි පූජා කරනවා. ඉතින් මේ අවස්ථාවේ එක්තරා මිනිසෙක් එදා ඒ රටේ හිටපු ඒ රටේ රජකම් කරේ දා බිම්බිසාර මහරජතුමා. බිම්බිසාර මහරජතුමාට මල් අරන් යන පුරුෂයෙක් හිටියා. එයාගේ නම තමයි සුමන. ඉතින් මේ සුමන මල්කරු එදා බිම්බිසාර මහරජතුමාට සමන් මල් නැලි 8ක් අරගෙන යනවා ඒ රජතුමාට. රජතුමාගේ මුදලක් කහවණු ප්‍රමාණයක් මේ සුමන මල්කරුට ලැබෙනවා. ඉතින් ඒක නිසා මේ සුමන මල්කරු එදා මල් රජතුමාට අරන් යන මොහොතේදී මේ බුදු සිරිය, මේ ප්‍රාතිහාර්ය මේ සුමන මල්කරුට දැක ගන්න ලැබුණා. ওই අවස්ථාවේ මහා පුදුම ප්‍රීතියක් සුමන මල්කරුගේ සිතේ ඇති වුණා. ශාරීරිය ලොමුදහ ගැන්වෙලා ගියා. පස්වන ප්‍රීතියකින් පිනා ගියා. මහා පුදුම ප්‍රීතියකින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන පූජා කරන්නට යමක් ඇතිනම් කියලා කල්පනා කරන මොහොතේදී මේ සුමන මල්කරු කල්පනා කරනවා, මම මේ මල් අරන් යන්නේ රජතුමාට. රජතුමාට මේ මල් අරන් නොගියොත් සමහර විට මම රටින් නිරපන්නට පුළුවන්. මට දඬුවම් පමුණවන්නට පුළුවන්. සමහර විට මරන්නටවත් බැරි නෑ. ඉතින් මෙහෙම රජතුමා කෝපයටපත් වෙනවා මේ මල් අරන් ගියේ නැති වුණොත්. නමුත් බුදුරජාණන් වහන්සේ දැන් වැඩ ඉන්නවා.
මම මේ සමන් මල් ටික බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. රජතුමා මට මොනවා කරත් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේට මම ජීවිත පරිත්‍යාගයෙන් මේ මල් ටික පූජා කරනවා කියලා හිතුවා. මෙහෙම හිතලා මල් මිටි දෙකක් මේ සුමන මල්කරු අතට ගත්තා. අතට අරගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ දෙසට විසික් කරා. ඒ විසික් කරපු මොහොතේදී බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් බුද්ධානුභාවයෙන් ඒ මල් මිටි දෙක බුදුරජාණන් වහන්සේගේ සිරසට ඉහළින් මල් වියනක් වගේ අහසේ රැඳුණා. තවත් ප්‍රසාදයටපත් වුන් මේ සුමන මල්කරු තවත් මල් මිටි දෙකක් අරගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ දෙසට විසික් කරා. ඒ මල් මිටි දෙක බුදුරජාණන් වහන්සේගේ පිටුපසින් වියනක් වගේ අහසේ රැඳුණා. තවත් මල් මිටක් බුදුරජාණන් වහන්සේ දෙසට විසික් කරා. ඒ මල් මිට බුදුරජාණන් වහන්සේගේ දකුණු පසින් වියනක් වගේ රැඳී සිටියා. තවත් මල් මිටක් පූජා කළා. ඒ මල් මිටි දෙක බුදුරජාණන් වහන්සේගේ වම් පසින් වියනක් වගේ රැඳී සිටියා. දැන් සුමන මල්කරුට මහා පුදුම ප්‍රීතියක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ දැන් ඒ මල් මණ්ඩපයක් වගේ ඒ මල් මැදින් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ප්‍රධාන මාර්ගයේම වැඩම කළා. ඒ කුමන කරුණක් නිසාද මේ සුමන මල්කරුගේ ගුණය ප්‍රකට කිරීමේ අදහසින් බුදුරජාණන් වහන්සේ එදා ඒ රජගහ නුවර නගරේ ප්‍රධාන මාර්ගයේම වැඩම කළා. ඔය අවස්ථාවේ මේ ආශ්චර්ය දැකපු මේ ප්‍රාතිහාර දැකපු වටේ හිටපු මිනිසයන් මහා පුදුම විදියේ ප්‍රසාදයටපත් වුණා. සමහර මිනිසයන් අත්පොඩි ගසමින් බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. සමහර මිනිසයන් සලු අරගෙන හිස වටා කරකවමින් බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. සමහර මිනිසයන් සලු අරගෙන බුදුරජාණන් වහන්සේ දෙසට විසි කරමින් බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. මහා පුදුම සතුටකින් යුක්තව මිනිසයන් බුදුරජාණන් වහන්සේ පිටුපසින් ගමන් කරා. ඔය අවස්ථාවේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් විහිදෙන රශ්මි ධාරාවන් බුදුරස් ධාරාවන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය වටා තුන් යලක් ප්‍රදක්ෂිනා කරලා ඉදිරියට විහිදිලා යනවා. ඒ බුදුරස් මාලාවන් නිසා ඒ සුමන මල්කරු විසින් පූජා කරපු මල්වියන් තවත් ප්‍රභාස්වර භාවයට පත් වුණා. තවත් ලස්සනට ඒ පූජාව සිද්ධ වුණා. ඉතින් මේ වගේ මහා ආශ්චර්යයක් මැද මහා ප්‍රාතිහාර්යයක් මැද බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ඔය අවස්ථාවේ මේ සුමන මල්කරු හිස් අතින්ම හිස් කූඩේ අරගෙන තමන්ගේ ගෙදරට ගියා. ඉතින් නිවසට ගිහිල්ලා බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව තමන්ගේ නිවසට යද්දී මේ සුමන මල්කරුගේ භාර්යාව මල්කරුගෙන් ඇහුවා කොමල් කියලා. ඒ අවස්ථාවේ කිව්වා බුදුරජාණන් වහන්සේට පූජා කරා කියලා. සිදුවෙච්ච ප්‍රාතිහාර්යයත් භාර්යාවට කිව්වා. ඉතින් ඒ අවස්ථාවේ මේ භාර්යාව ඇහුවා රජතුමා මොකක්ද කරන්නේ? ඒ වෙලාවේ මේ සුමන මල්කරු ප්‍රකාශ කරා රජතුමා මට මොනම කරත් කමක් නැහැ. මට දඩුවම් පැමිණෙව්වත් කමක් නැහැ. මාව රටින් නිරපැව්වත් කමක් නැහැ. මාව ඝාතනය කරත් කමක් නැහැ. මම ජීවිත පරිත්‍යාගයෙන් බුදුරජාණන් වහන්සේට මල් පූජා කරා. ඉතින් මේ ගැහැණිය මේ කාන්තාව මේ කතාව ඇහුවට පස්සේ මේ ගැහැණියගේ අනුවණකම නිසා මෝඩකම නිසා මේ ගැහැණිය තමන්ගේ ස්වාමියාට බැන වැදුනා. බැන වැදිලා තමන්ගේ දරුවනුත් අරගෙන රජතුමා ළඟට ගියා. රජතුමා ළඟට ගිහිල්ලා රජතුමාට ප්‍රකාශ කරා දේවයන් වහන්සේ ඔබ වහන්සේගේ දාසයා අද මගේ ස්වාමියා ඔබ වහන්සේගේ දාසයා ඔබ වහන්සේට ගෙනාපු මල් අද බුදුරජාණන් වහන්සේට පූජා කරලා. ඉතින් ස්වාමීනි ඒ කරපු වැරැද්දට මටත් විපත් පැමිණේවි කියන බියෙන් තමයි ඔබ වහන්සේ ළඟට පැමිණියේ. දේවයන් වහන්සේ මගේ ස්වාමියා කරපු දෙය හරි දෙයක්ද වැරදි දෙයක්ද කියලා මම දන්නේ නැහැ. නමුත් මට විපත් පැමිණේවි කියන බියෙන් මම මගේ ස්වාමියාව මම දැන් අතහැරලා දැම්මා. ඒක නිසා ස්වාමීනි මාව විපතකට පත් කරන්න එපා කියලා මේ ගැහැණිය හඬා වැළපෙමින් රජතුමාගෙන් ඉල්ලා සිටියා. පින්වතුන් මේ බිම්බිසාර රජතුමා කියන්නේ එසේ මෙසේ රජ කෙනෙක් නෙවෙයි. ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේගේ දර්ශනයෙන්ම සෝවාන් ඵලයට පත් වුණු ආර්ය ශ්‍රාවක රජ කෙනෙක්. ඉතින් මේ රජතුමා මහා ශ්‍රද්ධාවක් තිබෙන බුද්ධ රත්නයේ කෙරෙහි ධර්ම රත්නයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබෙන රජ කෙනෙක්, ධාර්මික රජ කෙනෙක්. ඉතින් මේ රජතුමා මේ කාරණේ අහගෙන හිඳලා කල්පනා කරනවා මේ ගැහැණිය මහා පුදුම මෝඩ අනුමන ගැහැණියක්. මෙච්චර ප්‍රාතිහාර්යයක් දැකලත් මේ ගැහැණියට අනුමෝදන් වෙන්න බැරි වුණා නේ කියලා කල්පනා කරා.
එහෙම කල්පනා කරලා මේ රජතුමා කේන්ති ගියා වගේ ආකාරයක් පෙන්නවා. ඒ කියන්නේ කෝපයටපත් වුණා වගේ ආකාරයක් පෙන්නලා මේ කාන්තාවගෙන් අහනවා මගේ මල් බුදුරජාණන් වහන්සේට පූජා කරා කියන්නේ ඇත්තද? නුඹගේ ස්වාමියාව අතහැරලා දාපු එක හොඳ දෙයක්, යහපත් දෙයක් තමයි නුඹ කළේ. මගේ මල් බුදුරජාණන් වහන්සේට පූජා කරපු කෙනාට මම කරන දේ දන්නවා කියලා මේ කාන්තාව පිටත් කර හැරියා. ඉතින් මෙහෙම මේ සිද්ධි ටික වෙලා රජතුමා නගරයට වීතියට බැස්සා බුදුරජාණන් වහන්සේගේ ප්‍රාතිහාර්ය බලන්න. ඉතින් බුදුරජාණන් වහන්සේගේ පිටුපසින් බොහෝ දුරක් රජතුමා පාගමනින් ඇවිල්ලා ඒ ප්‍රාතිහාර්යයත් නරඹමින්ම රජමෙදුර ළඟට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ රජමෙදුර ළඟට වැඩම කළාට පස්සේ රජමාලිගාව ඇතුළට වඩින්න ආරාධනා කළා. නමුත් බුදුරජාණන් වහන්සේ රජමාලිගයේ මිදුලේ වැඩ ඉන්න කැමැත්තක් බුදුරජාණන් වහන්සේ දැක්වුවා. ඒ අවස්ථාවේ කැමැත්ත රජතුමා දැනගෙන ඉක්මනින්ම රජමිදුලේ මණ්ඩපයක් සකස් කරා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග මණ්ඩපේ වැඩ සිටියා. රජතුමා එදා දානෙව පූජා කරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට. දානෙ පූජා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉන් අවසානයේ බුද්ධානුමෝදනා ධර්මදේශනාව සිද්ධ කරා. ධර්මදේශනාව සිද්ධ කරලා අර මල් ප්‍රාතිහාර්ය මැද්දෙම ඒ මල් ප්‍රාතිහාර්යයත් සමගම බුදුරජාණන් වහන්සේ මිනිසුන්ගේ සාදුකාර මැද මිනිසුන්ගේ ප්‍රීති ഘോഷා මැද මහරහතන් වහන්සේලා සමග විහාරයට වැඩම කළා. විහාරයට වැඩම කරලා ගන්ධකිලියට ඇතුළු වෙන මොහොතේදී අර පිච්චමල් සමූහය ගන්ධකිලියේ දොරකොඩමලට වැටුණා. බුදුරජාණන් වහන්සේ ගන්ධකිලියට වැඩම කළා. ඉතින් එදා දවස පුරාවට මිනිසුන්ගේ කතාව වුණේ සුමන මල්කරු විසින් බුදුරජාණන් වහන්සේට මල් පූජා කිරීම. ඉතින් ওই අවස්ථාවේ බිම්බිසාර මහරජතුමා බුදුරජාණන් වහන්සේට දානි පූජා කරලා ටික දුරක් පිටුපසින් වැඩම කරලා අර සුමන මල්කරුට රජමාලිගාවට එන්න කියලා අණ කළා. ඒ සුමන මල්කරු රජමාලිගාවට පැමිණියා. රජතුමා ඇහුවා ඇත්තද මගේ මල් පූජා කරා කියලා කියන්නේ මට ගේන්න තිබුණු මල් බුදුරජාණන් වහන්සේට පූජා කරා කියන කතාව සත්‍යක්ද? ඒ වෙලාවේ මේ සුමන මල්කරු ප්‍රකාශ කරනවා රජතුමනි මම බුදුරජාණන් වහන්සේට මල් පූජා කරා. කුමන කරුණක් නිසාද පූජා කරේ? කුමක්ද ඔබ ඒ වෙලාවේ හිතුවේ? ඒ වෙලාවේ මේ මල්කරු කියනවා රජතුමනි මම හිතුවා ඔබ වහන්සේ මට මරණ දණ්ඩය පැමිණුවත් කමක් නැහැ. වෙන දෙයක් වෙච්චාවේ මම බුදුරජාණන් වහන්සේට මල් පූජා කරනවා. මම රජතුමාට මල් අරන් ගියොත් මට මේ ජීවිතේ විතරක් යැපෙන්නට සුළු මුදලක් ලැබේවි. නමුත් බුදුරජාණන් වහන්සේට මේ මල් පූජා කරාට පස්සේ කල්ප කෝටි ලක්ෂ ගාණක් මට සුගති සැප සම්පත් ලැබෙනවා. ඒක නිසායි මම බුදුරජාණන් වහන්සේට මල් පූජා කරේ කියලා මේ සුමන මල්කරු සත්‍ය ප්‍රකාශ කරා. ඒ අවස්ථාවේ රජතුමා පුදුම විදිහේ ප්‍රීතියට ප්‍රසාදයට පත් වෙලා මේ මල්කරු ගැන නුඹ නම් මහා පුදුම පුරුෂයෙක්, නුඹ මහා ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් කියලා මේ සුමන මල්කරු ප්‍රශංසාවට පත් කරා. ප්‍රශංසා කරලා මේ සුමන මල්කරුට මහා පුදුම පරිත්‍යාගයක් කරා. ඇතුන් 8 දෙනෙක්, අශ්වයන් 8 දෙනෙක්, දාසයන් 8 දෙනෙක්, දාසියන් 8 දෙනෙක්, ඒ වගේම සර්වාභරණින් සරසපු අලංකාර රාජ කන්‍යාවන් 8 දෙනෙක්, ඒ වගේම රන් කහවණු 18000ක් මේ වගේ හැම වස්තුවකින්ම 8 බැගින් මේ සුමන මල්කරුට පරිත්‍යාග කරා. මේ පරිත්‍යාගයට කියනවා ਸਰවාෂ්ටක පරිත්‍යාගය කියලා. සියලු දේකින්ම 8 බැගින් මේ සුමන මල්කරුට පරිත්‍යාග කළා. දැන් සුමන මල්කරු මහා පුදුම ධනවතෙක්. ඉතින් මෙහෙම හැම දෙයකින්ම 8 බැගින් රජතුමාගෙන් පරිත්‍යාගයක් ලෙස මේ සුමන මල්කරුට ලැබුණා. රජතුමා මහා පුදුම ශ්‍රද්ධාවන්ත කෙනෙක්, සෝවාන් ඥාන ශ්‍රාවකෙක් නිසා. ඉතින් මෙහෙම ධනයක් ලැබුණට පස්සේ මේ සුමන මල්කරුට එදා බුදුරජාණන් වහන්සේට මල් පූජා කරලා රස කරගත්තා වූ ඒ අප්‍රමාණ කුසලානිසංසය එදාම මේ සුමන මල්කරුට විපාක වශයෙන් ලැබුණා. ඉතින් එදා හවස් වරුවේ ආනන්ද ස්වාමින් වහන්සේ එදා හවස් වරුවේත් මිනිස්යන්ගේ කතාව වුණේ සුමන මල්කරු මේ මල් පූජා කිරීම පිළිබඳවයි. සුමන මල්කරුගේ ගුණ ഘോഷාවයි එදා පැතිරුණේ. ඉතින් ආනන්ද ස්වාමින් වහන්සේ මේ කරුණු කාරණා සලකලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඇහුවා ස්වාමීනි මේ සුමන මල්කරු ඔබ වහන්සේට අද මහා පුදුම විදිහේ මල් පූජාවක් කරා. මොහුට ලැබෙන අනාගත විපාකය මොකක්ද කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ඇහුවා.
ඒ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනන්ද මේ සුමන මල් කරු කරපු මල් පූජාව සුළු දෙයක් කියලා හිතන්නට එපා. පුංචි දෙයක් කියලා හිතන්නට එපා. මේ සුමන මල් කරු අද දින මට ජීවිත පරිත්‍යාගයෙන් යුක්තවයි මේ මල් පූජාව සිද්ධ කරේ. ඒක නිසා මේ සුමන මල් කරු මේ ජීවිතයෙන් පස්සේ කල්ප ලක්ෂයක් පුරාවට දෙව් මිනිස් දිගටේ මහා සප සම්පතක් විඳිනවා. කල්ප ලක්ෂයක් පුරාවට දුගතියක වැටෙන්නේ නැහැ. මේ කරපු පින්කම නිසා මේ ඇති කරගත් චිත්ත ප්‍රසාදය නිසා දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකයට සැරිසරමින් දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකයට සැරිසරමින් මේ සුමන මල් කරු මහා සප සම්පත් විඳිමින් කල්ප ලක්ෂයක් ඇවෑමින් සුමන නමින් පසේ බුද්ධත්වයට පත් වෙනවා කියලා දේශනා කරා. බලන්න පිනක අසිරිය එදා සුමන මල් කරු චිත්ත ප්‍රසාදයෙන් යුක්තව තමන්ගේ ජීවිතේ පූජා කරා. මොකද රජතුමා වෙන අධාර්මික රජ කෙනෙක් වුණා නම් ඒකාන්තයෙන් මේ සුමන මල් කරු මරන්නට ඉඩ තිබුණා. රටෙන් නිරපා හරින්නට ඉඩ තිබුණා. නමුත් රජතුමා ධාර්මික නිසා ශ්‍රද්ධාවන්ත නිසා එදා සුමන මල් කරු මහා පුදුම විදිහේ පරිත්‍යාගයකුත් ලැබුවා. අනාගතයේ සංසාර දුකෙන් අත මිදෙනවා පසේ බුද්ධත්වයෙන්. ඉතින් එවැනි මහා ආනිසංසයක් ලැබුවේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලය නිසා. ඒ ප්‍රතිග්‍රාහකයන් වහන්සේ අනන්ත ගුණ දරන නිසායි, අනන්ත සීලයක් දරන නිසායි, පුදුම විදිහේ ඥාන බලයක් දරන නිසායි එදා සුමන මල් කරුට එවැනි මහා ප්‍රාතිහාර්යයක්, එවැනි මහා ආනිසංසයක් ලබන්නට හැකි වුණේ. ඉතින් අද දවසේ පූජනීය ස්වාමින් වහන්සේලා විසින් මේ පින්වතුන් විසින් ඊ타ම අලංකාරයෙන් යුක්තව ඊ타ම දර්ශනීයත්වයෙන් යුක්තව සුපිපිසුවද මල් සමූහයක් ඊ타ම අලංකාරයෙන් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පූජා කරපු අවස්ථාව. ප්‍රණීත අෂ්ටපාන ගිලන්පසේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පූජා කරපු අවස්ථාව. ප්‍රදීපාලෝකයෙන් මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පූජා කරපු අවස්ථාව. මෙහි පින කොතරම් ආනිසංසගෙන දෙනවද? ඒකාන්තයෙන්ම කල්ප ලක්ෂ ගණන් නිවන් දකිනා ජාති දක්වාතුරු හරියට තමන්ගේ පසුපසින් එන සෙවණැල්ලක් වගේ මෙහි විපාක ඒකාන්තයෙන් මෙහි සැප විපාක ඒ අයට ඒකාන්තයෙන්ම ලබා දෙනවාමයි. මේක බලන් ඉද අනුමෝදන් වුණු අයට ඒකාන්තයෙන් මෙහි සැප විපාක ලබා දෙනවාමයි. ඒක නිසා අද දවසේ මේ සිද්ධ කරපු මේ මල් පූජාවේ ආනිසංසයත් සිතට අරගෙන බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණයත් සිහිපත් කරගෙන අපි මේ අවස්ථාවේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ගාථා සජ්ජායනා කරමින් මේ සියලුම සම්බුද්ධ පූජාවන් පූජා කරමු. පූජා වේවා, පූජාම වේවා යන අදහසින් අපි සම්බුද්ධ වන්දනාව මෙලෙසින් සිද්ධ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යාවතා භගවා ලෝකේ තින්තේය තව සහසනං තාවතා පතිගන්හාතු පූජා ලෝකානුකම්පයා ගන්ධතේ ලම්පදින්තේන දීපේන තම දංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමුනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සිහිතලං කම්පං පසන්න මధుරං පානීය මෙතං භගවා පතිගන්හාතු අදිවාසේ තුනෝ භන්තේ පානීයං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුන්තම
අදිවාසේතුනු භන්තේ අට්ඨපානං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුන්තම වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලභාමි මුංකං පුම්පං මිලායාති යතා ඉධම්මේ කායෝ තථායාති විනාශ භාවං සාදු 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 ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුන්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුන්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දින්තිකෝ අකාලිකෝ ඒහි පන්සිකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතං භෝ විඤ්ඤුහිතේ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අන්ට පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දංකිනේයෝ අංජලි කරණේයෝ අනුන්තරං පුඤ්ඤං කෙන්තං ලෝකං සාති වන්දාමි චේතියං සම්බං සම්බඨානේ සුපතින්තිතං ශාරීරික ධාතු මහා බෝධින් බුන්ද රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්බාරි විජයං අකා පන්තෝ සම්බං යුතං වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමන්සාමි බෝධි රාජා නමන්තුතේ දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්තපටි සම්බිදේ ඥානං බුද්ධ ඥානං ධම්මපටි සම්බිදේ ඥානං බුද්ධ ඥානං
නිරොන්ති පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං පටිභාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානං බුද්ධ ඥානං ආසයානුසී ඥානං බුද්ධ ඥානං යමක පාටිහාරී ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තියා ඥානං බුද්ධ ඥානං සම්බඤ්ඤුත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානන්ති ඉමේහි චුද්දස බුද්ධ ඥානේහි සමන්නාගතං සම්මා සම්බුද්ධං භගවන්තං සිරසා නමාමි සාදු 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 මායාසුතෝ සුගත සාකිය සිහනාතෝ ජාතංකනේ සපදසා වබිසංකමින්ත්වා යස්මින් උධීරයි ගිරං වරලුම්බිනිම්හි තං ජාත චේතිය මහං සිරසා නමාමි යස්මින් නිසංජ වජිරාසන බන්ධනේන ජෙත්වා සවාසන කිලේස බලං මුනින්දෝ සම්බෝධි ඥානමවගම්ම විහාසි සම්හා තං බෝධි චේතිය මහං සිරසා නමාමි සංකම්පයං දස සහන්සිහ ලෝක ධාතුං දේසේසි යන්ත්‍ර භගවා වරධම්ම චංකං වාරාණසී පුර සමීප වනේ මිගානං තන් ධම්ම චේතිය මහං සිරසා නමාමි කත්වාන ලෝකහිත මන්ත හිතංච නාතෝ ආසීති කෝව උපවන්තන කාලනම්හි යස්මින් නිපංජ ගතවා නිරුපාදිසේසං නිබ්බාන චේතිය මහං සිරසා නමාමි සාදු 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 ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසන්තා ච බුම්මන්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු කායේන වාචා චින්තේන
පමාදේන මයහකතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තතහාගත කායේන වාචා චින්තේන පමාදේන මයහකතං අච්චයං කමමේ ධම්ම සන්දින්තික අකාලික කායේන වාචා චින්තේන පමාදේන මයහකතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු සාදු සාදු